ඔබ කෙනෙක් යේසුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන ඉතා ආදරයෙන් පිළිගනු ලබනවා. අන්තර්ජාලය ඔස්සේ අප සමග දේවමේට සහභාගී වෙනව ඔබද එවැගේම කල්වරි සභා පවුලේ සියලුම ඇදලිවන්ත සහෝදර සහෝදරයෙක්ම ඉතා ආදරයෙන් මේ උදෑසන පිළිගන්න අතර ඔබ සමග එක්ව මේ උදෑසන මේ අලුත් උදෑසන ස්වාමීන් වහන්සේව නමදින්ට ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන්නට ලැබුණා මේ අනගේ අවස්ථාව ගැන දැනවස අපි ස්තුති කරනවා. එවැගේම මේ උදෑසන අපි සියලු දෙනා එක්ව ආත්මෙන් සැබෑ කමින් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන පිණිස අපි සූදානම් වෙමු. මක් නිසාද ආත්මෙන් සැබෑ කමින් නමස්කාර කරන්නන ස්වාමීන් වහන්සේ සොයන මේ කාලය තුල අපි අපගේ ආත්මය සූදානම් කරගනිමු ස්වාමීන් වහන්සේගේ නමස්කාර සඳහා. අපි දැන් ස්වාමීන් වහන්සේට මේ මොහොත බාර කරලා යාඥා කරමු. අපි දැස් වසා ගනිමු ස්වාමීන් වහන්සේට මේ මොහොත බාර කරමු. දයාවන්ත දෙවී පියාණන් වහන්සේ මේ අනාර්ග උදාසන ගැන ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී අපි ඔබ වහන්සේගේ පාදාභිමුඛයට මේ උදෑසන පැමිණෙන්නේ ස්වාමිනී ඔබගේ දරුවන් ලෙස ස්වාමිනී යේසුස් වහන්සේ කරුණ කොටගෙන ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔබ නමුදින පිණිසයි. එයින් සැබෑ කමින් සහ ආත්මෙන් ඔබ වහන්සේ නමස්කාර කරන පිණිස අද මේ ඉදිරියේ ඔබ වහන්සේ ඉදිරියේ සිටින ඔබගේ දරුවන්ට ආශිර්වාද කළ මැනව ස්වාමිනී යමෙක් ස්වාමීන් වහන්සේ ඔබ නමස්කාර කරන්නට බැරි අමාරු තැනක සිටිනවද මේ මොහොතේ උන් එකිනෙකනා සුවකට සැබෑ නමස්කාරයක් උදෙසා මේ හැම කෙනෙක් සූදානම් කළ මැනව. එමෙන්ම ස්වාමිනී අපි නමස්කාර කණ්ඩායමට බාර කරන අපි ආනන්ද වහන්සේ ඔවුන්ගේ ගායනෙන්ද වාදනෙන්ද ස්වාමීන් වහන්සේ සැබෑ වූ ස්වාමීන් නමස්කාරයක් එසෙවන පිණිස එකිනෙකාට උපකාර කරමින් ඔබෙන් ඉල්ලා සිටිනවා. අපේ ගැලුම් කරුණාසිරිය යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. Siete
ස්තුති කරමු අද උදෑසන මේ සබත් දවසේ උන්වහන්සේගේ පාමුල අප ජීවිතයේ සියලු බලවත් දේ කරන්න පුළුවන් දෙවියන් වහන්සේවයි අප විශ්වාස කරන්නේ අපි අදන්නේ විශ්වයේ බලකාර දෙවියන් අපි උන්වහන්සේගේ පාමුලට ප්‍රීතිය අද උදෑසන අප ඇතුළු වෙමින් අපි නමස්කාර කරමින් අපි උන්වහන්සේට ගෞරවය දෙමු මේ රුධිර උදෑසන උන්වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ බලවත් ක්‍රියා අපේ ජීවිතේ අපි මෙලේ කරමින් උන්වහන්සේ අපි ප්‍රශංසාවෙන් නමස්කාරයෙන් අපි උන්වහන්සේට ස්තුතිය පුද කරමු හාලෙලූයා ස්වාමීන් ඔබට ස්තුතියි මේ දවස නිසා ඔබට ස්තුතියි ස්වාමිනී මෙවැනි කාලවල තුල දෙවිතුනි ඔබ වහන්සේට නමස්කාර කරන්ට ඔබ වහන්සේගේ සමිතුනි මේ සමග අපට මේ ආකාරයෙන් සම්බන්ධ වෙන කරුණාව නිසා ඔබට ස්තුතියි ස්වාමීනි හාලෙලූයා ඔබට ගෞරව වේවා ස්වාමීනි මහිම වේවා හාලෙලූයා ප්‍රශංසා වේවා හාලෙලූයා හාලෙලූයා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා හාලෙලූයා 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 ප්‍රේමන්ත සෙනග අපි උන්වහන්සේගේ පාමුල අපේ ජීවිත අපි සූදානම් කරගමින් අපි උන්වහන්සේ නමස්කාර කරමු තවදුරටත් උන්වහන්සේගේ ලේවලින් අපි පවිත්‍ර වෙමින් අපි උන්වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේගෙන් කමාව අරගෙන අපි උන්වහන්සේට කියමු ස්වාමීන් අපේ වරද පාපය ගැන අපට කමාව දෙමින් ඔබ වහන්සේට ලං වෙන්න ඔබ වහන්සේ අපේ ජීවිතය තව තව ලං කරගන්න මේ උදෑසන අපට කරුණාව දෙන්න හලෙලූයා අපි උන්වහන්සේගේ බලවත් ක්‍රියා අපි මෙනෙහි කරමින් උන්වහන්සේ අපේ ජීවිතේ කළ මහත් දේ ගැන අපි උන්වහන්සේට ස්තුති කරමින් අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු හලෙලූයා ස්වාමීන් ආමේන් හලෙලූයා ඕ ස්වාමීන් ඔබ බලවන්තයි ස්වාමීන් ඔබ ජීවමානයි ස්වාමීන් ගෞරව වේවා මහිම වේවා හලෙලූයා දෙවිදුගේ දැතින් කිසිවෙකු හට බෑ මාව වෙන් කරන්න ජීවිතය දෙමින් ආදරය කළා මාව රැකගන්න දෙවිදුගේ දැතින් කිසිවෙකු හට බෑ මාව වෙන් කරන්න ජීවිතය දෙමින් ආදරය කළා මාව රැකගන්න ජීවිතයටත් වඩා මට ආදරය කළා මින් නැති සෙනෙහසකින් නිරතුරු මාවට කෙරුවා දෙවිදුගේ දැතින් කිසිවෙකු හට බෑ මාව වෙන් කරන්න ජීවිතය දෙමින් ආදරය කළා මාව රැකගන්න දෙවිදුගේ දැතින් කිසිවෙකු හට බෑ මාව වෙන් කරන්න ජීවිතය දෙමින් ආදරය කළා මාව රැකගන්න සක්කු වැදුරුමා දිවිය බඳුරු කළා ඒ අඳුරින් මුදවා ඔබ මාහද එළිය කළා දෙවිදුගේ දැතින් කිසිවෙකු හට බෑ මාව වෙන් කරන්න ජීවිතය දෙමින් ආදරය කළා මාව රැකගන්න දෙවිදුගේ දැතින් කිසිවෙකු හට බෑ මාව වෙන් කරන්න ජීවිතය දෙමින් ආදරය කළා මාව රැකගන්න හalleluya අපි උන්වහන්සේ නමස්කාර කරමු ප්‍රශංසා වේවා ස්වාමී ඔබගේ ප්‍රේමෙන් අප වෙන් කරන්න කිසි දෙයකට බැරි බව ඔබ වහන්සේගේ වචනේ ඔබ ලියා තිබෙනවා ස්වාමී ඔබ වහන්සේ ඔබ ගිරිමැදින් යනකල ජලමැදින් යනකල ඔබ වහන්සේ සමග ගියා ස්වාමී ඔබ ඔබගේ පුදුම ප්‍රේමය නිසා ඔබගේ නිමන වන දිව්‍ය ප්‍රේමය නිසා ඔබ ස්වාමී ඔබට කවුරු වේවා අපි සමාවල් ලෙස අද සමාසගේ
පුදුම ප්‍රේමය ඔබ එසවලි සුදී මේ සිරෝ මාරු කම්මැද හිත කම්මැද ඔබ අසබව දවස් පතා ජීවත් කරන නිසා සුදී ස්වාමී ඔබට ගෞරව වේවා ස්වාමීනි මහිම වේවා නමස්කාර වේවා ප්‍රේමාන්ත දෙවිඳුනි නමස්කාර වේවා තුන් දෙවිඳුනි සර්ව පරාක්‍රම දෙවිඳුනි ඔබේ නාමයට ගෞරව වේවා ස්වාමීනි ඔබට මහිම වේවා ස්වාමීනි ඔබට ප්‍රශංසා වේවා ඔබ බලවන්ත දෙවියන් වහන්සේ ඔබ ප්‍රේමේ ශුද්ධාත්ම දෙවිඳුනි ශුද්ධාත්ම අපේ ජීවිතේ තුල අලුත් කරන දුතෑසන ස්වාමීනි ඔබට ගෞරව වේවා මහිම වේවා හලෙලූයා ඔබට ගෞරව වේවා ස්වාමීනි මහිම වේවා හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමීනි ඔබගේ නාමයට ගෞරව වේවා හලෙලූයා හලෙලූයා तुम नामे विस्मिताय तुम नामे विस्मिताय तुम नामे विस्मिताय Jesus माही तुम मारे राजू सले स्वामीन्य तुम Jesus माही तुम माते देवा युगया ये पर्वते संभालती देवी आदरीन बैठी Jesus माही शुद्धात्म देविद आराधना करना दो कैसे ඔබ ඇතුළාන්ත දුරුනාසගේ ආත්මේ බලවත් කරන්ට शुद्धात्मන නවදීන අයදීන උනාසන කියන්නේ ස්වාමීනි මා බලවත් කරන්න ස්වාමීනි ඔබේ නාමයේ විශ්මිත නාමයේ පැවිදි ඒ නාමයේ කර්ම කොටගෙන ඔබ අසමගේ ජීවිතේ බෝධිය ජය ගන්න කරුණාව දෙන්න ඒ නාමයේ තුල මාව බලවත් කරන්න शुद्धात्මනි ඕ शुद्धात्මනි මා බලවත් කරන්න ඔබට ගෞරව වේවා ස්වාමීනි මහිම වේවා හලෙලූයා प्रशंसा वේවා මහිම වේවා හලෙලූයා හලෙලූයා ඔබ සැමට සුබ උදෑසනක් මේ උදෑසන කල්වාරි සභා පවුලට වැදගත් දැන්වීමක් දීමට සඳහා සභාවේ වැඩිමහල් මණ්ඩලයේ ලේකම් ලෙස මා උදෑසන පෙනී සිටිනවා. ඔබ දන්නවා ගිය ජූනි මාසයේ අපේ පුරෝගාමී සභා පාලකතුමා සහ ජ්‍යෙෂ්ඨ පාලකතුමා වන දේවගති වර්නන් එච් පෙරේරා ස්වර්ගස්ථ වූ බවත් ඉන් පසුව ඒ ජ්‍යෙෂ්ඨ පාලක ධූරය පුරප්පාඩුවක් තිබුණු බවත් ඔබ හොඳින් දන්නවා. එනිසා අපේ සභාවේ සභා පාලක දේහය යාඥාපූර්වක සහ ව්‍යවස්ථානුකූලව ඊළඟ ජ්‍යෙෂ්ඨ පාලකතුමා සෙවීමේ කර්තව්‍යයට යෙදුණු අතර අපට පුළුවන් වුණා ගිය සිකුරාදා 15 වෙනිදා ඔක්තෝබර් මාසයේ අපේ සභාවේ අනාගත ජ්‍යෙෂ්ඨ පාලකතුමා ලෙස දේවගති ලොහාන් බිබිලේ ඒකමතිකව පත් කර ගැනීමට අපට හැකියාවක් ලැබුණා. කෙසේ වෙතත් මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා අපේ අන්තර්කාලීන ජ්‍යෙෂ්ඨ පාලකතුමා වන ඩිෂාන් වික්‍රමරත්න දේවගතිතුමා තවදුරටත් අපට සේවය කරන අතර ජනවාරි 1 වෙනිදා සිට ලොහාන් බිබිලේ දේවගතිතුමා අපේ ජ්‍යෙෂ්ඨ පාලකතුමා ලෙස පැමිණෙනවා ඇති. එනිසා මේ මොහොතේ මා සභා පවුලෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ වෙනස් වීමේ කාලය තුල ඒ පවුල් දෙක වෙනුවෙන් පාස්ටර් ඩිෂාන්ගේ පවුලත්
පාස්ටර් ලොහාන්ගේ පවුලත් ඒ වගේම සභාවේ නායකත්වය වෙනුවෙනුත් යාඥා කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමින් මා නිහඬ වෙනවා. ඔබ සැමට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා. වසංගතයෙන් වසන්තය කරා යන්නා වූ මේ චාරිකා ගමනේදී තුන්වෙනි සැතපුම් කණුවේ අපි සිටිනවා. මේ උදෑසන ස්වාමින් වහන්සේ අප ප්‍රාණවත් කොට අප ප්‍රබෝධමත් කර ඔබගේ හිතවල ඇත්තා වූ වේදනාවන්ට දෙවිදුන්ගේ පිළියම සොයන පිණිස අපි සූදානම් යමු. මේ උදෑසන ඔබව ප්‍රබෝධමත් කරමින් ඔබගේ සිතේ ඇති වේදනාවට දෙවියන් වහන්සේගේ විසුදුම ලබා දෙන පිණිස දේවගති සේනකද සිල්වා ඔබව අමතන්න බලා සිටිනවා. අපි ඔහුට ඇහුම්කන් දෙමු. සුබ උදෑසනක්. නැවතත් දෙවියන් වහන්සේගේ වචනය අසන්නට මේ ස්වාමින් වහන්සේගේ දවසේ ඔබ සැදී පැහැදී සිටිනවා කියලා මම විශ්වාස කරනවා. අපි මේ පහුගිය සතිවල ඊටා වැදගත් ඊටා අලංකාර දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙමින් අපි අපේ ජීවිතවලට ඒ සත්‍යතාවයන් අදාළ කරගනිමින් සිටිනවා. අපි ඇත්තටම වසංගතයෙන් වසන්තයක් කියන මේ දේශනා මාලාවේ තුන්වෙනි සතියට තමයි පැමිණලා තිබෙන්නේ ගීතාවලිය 23 අධ්‍යයනය කරන අතරවාරයේදී. අපි අදත් ඒ තුන්වෙනි දේශනාවට සවන් දෙන්නටයි සූදානම් වෙන්නේ. අද ඇත්ත වශයෙන්ම අපි පහුගිය සතිවල කල්පනා කළා ඔබගේ කනස්සල්ලට දෙවියන් වහන්සේගේ පිළියම මොකක්ද කියලා. ඒ වගේම ගිය සතියේ අපි සාකච්ඡා කළා ඔබගේ වෙහෙසට දෙවිදුන්ගේ පිළියම කුමක්ද කියලා. අද දවසේ ගීතාවලිය 23 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය කරේ අපේ අවධානය අපි යොමු කරන්නට යනවා. අපි කතා කරන්නට යනවා ඔබගේ සිත් වේදනාවන් වලට දෙවිදුන්ගේ පිළියම කුමක්ද කියන එක ගැන. අපි යාඥා කරමු. ජීවමාන දෙවි ස්වාමිනී මේ උදෑසන අපි වහන්සේගේ සුද්ධ වූ අභිමුඛයට පැමිණිලා ඔබගේ වචනය මෙනෙහි කරන්නට අපි වාඩි වී සැදී පැහැදී සිටින අවස්ථාවේදී ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ අපි හාත්පස අප සමග සිටීමෙන් අපිට මෙහෙ කරන්න අපව ස්පර්ශ කරන්න ස්වාමීනි අපේ අභ්‍යන්තරයේ අපි මේ කතා කරන දේවල් සම්බන්ධයෙන් අපේ අභ්‍යන්තරය තුල ක්‍රියා කරලා ඔබ වහන්සේගේ කැමැත්ත අපි තුල ඇති කරන්න කියලා ඉල්ලමින් අපි ඔබගේ දෑතට මේ උදෑසන බාර වෙනවා. අපි හැම කෙනෙක්ම ඔබගේ වචනයට අපගේ මුළු කල්පනාව යොමු කරලා ඔබගේ වචනයෙන් අද අපි ධෛර්යමත් වෙන්නටත් ස්වාමිනී ඔබ වහන්සේගේ දිව්‍ය සුවය අපේ අභ්‍යන්තරයේ ඇතුල් කරගන්නට ඇති කරගන්නටත් අපි අද ඔබ වහන්සේ වෙතට බාර වෙනවා. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි පෞගිය කාලවලදී ඉගෙනගත් දෙවියන් වහන්සේගේ වචනය නිසා මේ සතියේ දෙවියන් වහන්සේ අපේ සිත් වේදනාවල් වලට යම්කිසි පිළියමක් දෙන්න යන බව උන්වහන්සේගේ වචනයෙන් අපි ඉගෙන ගන්නවා. ගීතාවලිය 23 කියනවා ස්වාමින් වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරනසේක කියලා. ස්වාමින් වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරනසේක. උන්වහන්සේ ඇත්ත වශයෙන්ම මෙතනදී කතා කරන්නේ අපේ අභ්‍යන්තරය සුව කරන එක ගැනයි. අපේ අභ්‍යන්තර අපේ සිතේ අභ්‍යන්තරයේ තිබෙන තත්වයන් සුව කරලා උන්වහන්සේ අපිට නැති වූ සියල්ල නැවත පිහිටවන්නට නැවත අපිට ඒ දේවල් උන්වහන්සේගේ ආශිර්වාදය අපිට අපේ හදවත්වල අපේ සිත්වල දෙන්නට උන්වහන්සේට උවමනාව තිබෙනවා. ඒකයි උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරනවා කියලා අපි කියන්නේ. දෙවියන් වහන්සේට ඕනකම තිබෙනවා මේ උදෑසන ඔබගේ සිතේ තිබෙනා වූ තත්වයෙන් ඔබව සුව කරන්නට. උන්වහන්සේට ඕනකම තිබෙනවා නැති වූ ඔබගේ සිතේ සමාදානය නැවත ඔබට පිහිටවන්නට. ඒ සඳහා අපි දෙවියන් වහන්සේගේ වචනය සොයා බලමු. අපි බලමු මේ ආත්මය ප්‍රාණවත් කරනවා කියන්නේ මොකක්ද කියලා. සුද්ධ ලියවිල්ලේ අපිට උදාහරණ මේ සඳහා දීලා තිබෙනවා. ඒ නිසා අපි බලමු මොකද්ද ස්වාමින් වහන්සේ අපිට තුළ කරන්න අදහස් කරන්නේ අපේ ආත්මය ප්‍රාණවත් කරන පිණිස. ඇත්ත වශයෙන්ම උන්වහන්සේ දේවල් තුනක් අපේ ජීවිතේ කරන්නට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම උන්වහන්සේ අපේ සිතේ තිබෙන දොස් තැබීම ඉවත් කරලා අපිට නිදහස දෙන්නට උන්වහන්සේ අදහස් කරනවා. දෙවෙනුවට උන්වහන්සේ අපේ සිතේ ශෝකේ අපිට සොය දීලා අපිට උන්වහන්සේගේ සමාදානය නිදහස් කරන්නට යනවා. තුන්වෙනුවට උන්වහන්සේ අපේ අමනාපකම් දුරු කරලා අපව අභ්‍යන්තරයේ සුව කරලා
තිත්තකම පහ කරලා අපේ හදවතේ උන්වහන්සේගේ ප්‍රේමය වගුරන්නට යනවා. අපි මේ එකින් එක දෙස අපේ අවධානය යොමු කරමු මේ උදෑසන. මොකද උන්වහන්සේගේ වචනය අපිට මඟ පෙන්වනවා. මේ උදෑසන අපේ අභ්‍යන්තරයේ ගැන නැවත විමසලා බලලා ස්වාමින් වහන්සේ වෙතට ඇවිල්ලා උන්වහන්සේගේ ප්‍රාණවත් කිරීම, උන්වහන්සේගේ අර නැවත පිහිටවන ක්‍රියාකාරීත්වයට අපේ ජීවිතවල ඉඩ දෙන පිණිස. ඇත්තටම පළවෙනි කාරණය තමයි උන්වහන්සේ ඔබගේ සිතේ දොස් තැබීම ඉවත් කරනවා කියන කාරණය. උන්වහන්සේ ඔබගේ සිතේ දොස් තැබීම ඉවත් කරනවා. අපි හැම කෙනෙක්ම මේ දොස් තැබීම කියන ප්‍රශ්නයට මුහුණ දීලා තිබෙනවා. හුඟක් වෙලාවට දොස් තැබීම කියන තත්ත්වය ඇති වෙන්නේ අපි වෙන අයට වරද කරපුවම හෝ අපි වැරදි දෙයක් කරපුවම අපගේ හදවතේ දොස් තැබීම ඇති වෙනවා. මේ දොස් තැබීම තුළ ජීවත් වීම නිකන් හරියට හිරගයක් ඇතුලේ ජීවත් වෙනවා වගේ. හිරගයක් ඇතුලේ ජීවත් වෙනවා වගේ බොහෝ සීමාවල් අපිට ඇති වෙනවා දොස් තැබීම අපේ හදවතේ තියෙන අවස්ථාවේදී. ඒ නිසා බොහෝ දෙනෙක් මොනවද කරන්නේ? ඔවුන් උත්සාහ කරනවා ඔවුන්ගේ දොස් තැබීමෙන් කොහොම හරි නිදහස් වෙන්න. ඒ නිසා ඔවුන් විවිධ දේවල් සඳහා කරනවා. සමහර අය මුකුත් නෑ වගේ ජීවත් වෙන්න හදනවා. දොස් තැබීම හංගලා දාලා එහෙම මුකුත් වුණේ නෑ වගේ දොස් තැබීම යටපත් කරලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. නමුත් ඔබ මම හැම කෙනෙක්ම දන්නවා අපිට එසේ ජීවත් වෙන්න බැරි බව. තවත් සමහර අය දොස් තැබීම සාධාරණීකරණය කරන්න හදනවා. හැම කෙනාම එහෙම කරනවා. මම කලාම මොකද වෙන්නේ කියන අදහස අපිට ඇති වෙන්න පුළුවන්. අපි සාධාරණීකරණය කරනවා. ඒ දොස් තැබීම තාමත් අපෙන් යන්නේ නැහැ. තවත් සමහර අය අනිත් අයට දොස් තියනවා. ඔවුන් කරපු දෙයට හේතුව අනිත් අය කියලා අනිත් අයට ඇඟිල්ල දික් කරනවා. ඒත් එහෙම කළයි කියලා අපේ දොස් තැබීම අපේ හදවතෙන් යන්නේ නැහැ. තවත් සමහර අය මේ දොස් තැබීමෙන් මිදෙන්න විවිධ ආකාර දේවල් ඔවුන් අද දවසේ කරනවා. ඔබත් සමහර විට ඔබේ හදවතේ තිබෙන දොස් තැබීමෙන් මිදෙන්න ඔබ හුඟක් දේවල් කරනවා වෙන්නට පුළුවන්. නමුත් මම ඔබට කියන්න යනවා දොස් තැබීම සමග ගනුදෙනු කරනකම් ඔබ නිකම් හිරගෙදරක ඉන්නවා වගේ. ඔබට කවදාක්වත් එකෙන් ගැලවෙන්නට ලැබෙන්නේ නැහැ. අපිට පේනවා මෙවැනි තත්වයකට ඇත්ත වශයෙන්ම අපි මුණ දුන්නාම අපි කළ යුතු දේවල් කීපයක් තිබෙනවා. ඒකෙන් එක දෙයක් තමයි අපිට පුළුවන් ඇත්තටම මේ හිරගෙයින් නිදහස් වෙන්න. අපිට ඇත්තටම පුළුවන් දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා උන්වහන්සේගේ මුහුණ සොයන්න. සුද්ද ලේවිල්ලේ මෙහෙම කියනවා ගීතාවලිය 38 4වෙනි සහ 5වෙනි පදවල මෙහෙම කියනවා මක්නිසාද මාගේ අයුතුකම මාගේ හිස වසා නැග්ගේය. ඒවා අධික බරක් මෙන් මට ඊතා බර වෙයි. මාගේ මෝඩකම නිසා මාගේ තුවාල දුර්ගන්ධව පිළිකුල්ව තිබේ. ඔව් ඒ පිළිකුල් සහිත අවස්ථාවේදී සුද්ද ලේවිල්ලා අපිට කියනවා අපි දෙවියන් වහන්සේ ගාවට එන්න ඕනේ කියලා. අපේ දොස් තැබීමට හේතුව අපි කරලා තිබෙන යම් දෙයක්. ඒ නිසා අපි ස්වාමින් වහන්සේ ඉදිරියට ඇවිල්ලා අපේ පාපය උන්වහන්සේට කියලා දීලා අපිට උන්වහන්සේගේ අනුග්‍රහය ඉල්ලන්න අපි අවශ්‍යයි. ඒ වගේ උන්වහන්සේගේ අනුග්‍රහය ඉල්ලපුවාම දේව වචනේ කියනවා පළවෙනි යොහන් පළවෙනි පරිච්ඡේදයේ 9වෙනි පදය මෙන්න මේ විදියට. එතන කියනවා අපේ පාපල් අපි කියා දෙමු නම් අපේ පව් අපිට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨ කමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනවා කියලා. ඔබේ පව් කියලා දෙනවා නම් ස්වාමින් වහන්සේ විශ්වාසයි. උන්වහන්සේ ධර්මිෂ්ඨයි. උන්වහන්සේ ඔබේ පාපය ඉවත් කරනවා. ඔබට කමාව දෙනවා පමණක් නෙවෙයි. උන්වහන්සේ ඒ දොස් තැබීම ගලවා ඉවත් කරලා ඔබගේ හදවතේ සමාදානය නිදහස නැවත ස්ථාපනය කරන්නට උන්වහන්සේට ඕනකම තිබෙනවා. මේ උදෑසන ඔබ දොස් තැබීම තුළ ජීවත් වෙනවා නම් මම ඔබට කියන්න කැමතියි ඒ තුළ දිගටම ඉන්න එපා. මොකද ඒක නිකන් හිරගයක් වගේ. ඔබට කවදාවත් නිදහසක් නැහැ. ඔබ මොනවා කරන්න හැදුවත් ඔබට නිදහසක් නැහැ. නමුත් මේ උදෑසන ඔබ දෙවියන් වහන්සේ ගාවට ඇවිල්ලා කිව්වොත් ස්වාමිනී මට කමා වෙන්න. මාව සුව කරන්න. මගේ අභ්‍යන්තරයේ දොස් තැබීම ගලවා අහක් කරන්න කියලා. ස්වාමින් වහන්සේ මේ උදෑසන ලෑස්ති ඔබගේ දොස් තැබීම අහක් කරලා ඔබගේ අභ්‍යන්තරයේ තුලට උන්වහන්සේගේ නිදහස ඒ සමාදානය උන්වහන්සේ දෙන්නට මේ උදෑසන උන්වහන්සේ සූදානම් සිටිනවා. ඔබ උන්වහන්සේ වෙතට යනවද? උන්වහන්සේගේ ඒ කරුණාව අයදිනවද? ඔබගේ පාපය උන්වහන්සේට කියා දෙනවද? පළවෙනි එක තමයි ඉතින් අපි අපේ සිතේ දොස් තැබීම දෙවියන් වහන්සේ ඉවත් කරනවා කියන එක. එහෙම තමයි උන්වහන්සේ අපේ වේදනාව වලට එක විදියකට පිළිතුරු දෙන්නේ. තවත් දෙයක් තිබෙනවා. දෙවෙනි කාරණය තමයි උන්වහන්සේ අපේ සිතේ ශෝකය පහ කරනවා කියන කාරණය.
උන්වහන්සේ අපේ සිතේ ශෝකය පහ කරනවා. අද කාලේ අපේ හිතේ ශෝකය ඇතිවෙන්න වැඩි වෙලා ගත වෙන්නේ නැහැ. අපේ හිතේ ශෝකය ඇතිවෙන්නට විවිධ හේතු අපිට තිබෙන්නට පුළුවන්. බොහෝ වෙලාවට මේ ශෝකය ඇතිවෙන්නේ අපි කරන දේවල් නිසාම නෙවෙයි. සමහර වෙලාවට ශෝකය ඇති වෙනවා අනිත් අය අපිට කරන දේවල් නිසා. සමහරට ශෝකය ඇති වෙනවා අපි අනිත් අය දුක් විඳිනවා දකිනකොට. තවත් සමහර වෙලාවට අපිට තනිකම දැනෙනකොට අපේ හදවතේ ලොකු ශෝකයක් දැනෙනවා මා ගැන හිතන්න බලන්න කවුරුත් නැහැ කියලා. තවත් අවස්ථාවල් වලදී යම් අය අපිට කරන දේවල් නිසා අපගේ හදවත බිඳුනාම අපේ හදවතේ ලොකු ශෝකයක් තිබෙනවා. ඒ ශෝකය පහ කරන්නට බැරි තරම්. යම් දේවල් අපිට අහිමි වුණාම යම් අයව අපිට අහිමි වුණාම මරණය නිසා සමහර අවස්ථාවල් වලදී අපේ හදවතේ ශෝකය ඇති වෙනවා. ඒ වගේ අවස්ථාවල් වලදී අපි හුඟක් වෙලාවට ඒ ශෝකී තත්ත්වය තුළ අපේ ජීවිතේම කඩා වැටෙනවා වගේ තැනකට අපි පත් වෙනවා. ඒ වගේ ශෝකී මොහොතක නම් ඔබ සිටින්නේ හෝ ශෝකය ඇති කරන යම් හේතුවක් ඔබට සිදු වෙලා තිබෙනවා නම් මේ උදෑසන ස්වාමින් වහන්සේ ඔබගේ ආත්මය ප්‍රාණවත් කරනවා කියන එකෙන් උන්වහන්සේ ඔබට කියනවා උන්වහන්සේ ඔබේ ශෝකය අරගෙන ඒක ඉවත් කරලා ඒ වෙනුවට ඔබට හදවතේ උන්වහන්සේගේ කිව නොහැකි සමාදානය ඔබට නිදහස් කරන්නට යනවායි කියලා. ඒ නිසා මේ උදෑසන අපි උන්වහන්සේ දෙස බලන්නට අවශ්‍යයි. දාවිත් රජතුමා ඔබ දන්නවා මේ වගේ අවස්ථාවල් රාශියක් තුලින් ගමන් කළා. ඒ වගේ එක අවස්ථාවක් තමයි දාවිත් රජතුමා ඇත්ත වශයෙන්ම අර බැත්ෂෙබා සම්බන්ධ පාපය කරලා ඉවර වුණාන් පසුව බැත්ෂෙබාට දරුවෙක් ලැබෙන්නට සිටියා. නමුත් ඒ දරුවා මරණාසන්න වුණා. ඉපදිලා වැඩි කාලයක් ගත වෙන්න කලින් මේ දරුවා මරණාසන්න වුණා. මේ මරණාසන්න අවස්ථාවේදී දාවිත් හොඳටම දැනන් හිටියා මේ තත්වය ගැන. ඔහු බොහෝ සෙයින් ශෝකී වුණා කියලා දේවචනය කියනවා. දේවචනය කියනවා ඔහු වැතිරිලා කෑම බීම ගත්තේ නැහැ. කාටවත් කතා කරන්නට තරම් ඔහුට උවමනාවක් තිබුණේ නැහැ. හුඟක් අය ඔහුව සනසන්න උත්සාහ කෙරුවා. නමුත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කෙරුවා. ඒ වගේ අවස්ථාවක ඉන්නකොට මේ ඔහුගේ සේවකයෝ ඔහුට කියන්න බය වුණා දරුවා ඒ වෙනකොටත් ස්වාමින් වහන්සේ වෙතට ගිහිල්ලා මිය ගිහිල්ලා කියලා. ඉතින් ඒ නිසා ඔවුන් පැකිලෙද්දි මේ ගැන කියන්න දාවිත්ට තේරුණා දරුවා මිය ගියා කියලා. ඒ වගේ අවස්ථාවකදී ඔබ මොකද හිතන්නේ? ඒ වගේ අවස්ථාවකදී අර වැතිරිලා ඉඳලා අඬලා යාඥා කරලා තමන්ගේ ශෝකය ප්‍රකාශ කරලා ඒකට පිළිතුරක් නැතුව වගේ ඉන්න අවස්ථාවකදී තියෙන බලාපොරොත්තුව නැතුව ගියාම මරණයට මුහුණ දෙන්න සිදු වුණාම ශෝකය තවත් වැඩි වෙනවා නේද? නමුත් මේ අවස්ථාවේදී දාවිත් රජතුමා වෙනස් දෙයක් කරනවා. ඔහු මේ ශෝකී අවස්ථාවට ප්‍රතිචාරය දැක්වේ වෙනස් ආකාරයකින්. ඇත්තටම ඔහු තුන් විදියකින් මේ ශෝකී අවස්ථාවට ඔහු ප්‍රතිචාරය දක්වනවා. හැම කෙනාම පුදුමයට පත් කරමින් දාවිත් රජතුමා නැගිටලා ගිහිල්ලා මූණකට හොදගෙන ඇඳුම් මාරු කරලා කෑම කන්න වාඩි වෙනවා. ඔහුගේ සේවකයා අහනවා ස්වාමිනී ඔබ මෙච්චර කල් අඬමින් කතා කරන්නේ නැතුව මෙසේ සිටියා. නමුත් දරුවා මැරුණාන් පස්සේ ඇයි ඔබ දැන් සාමාන්‍ය පරිදි සියල්ල කරන්න කියලා. ඔව් මෙන්න මෙහෙම කියනවා. දෙවෙනි සාමුවෙල් 12 වෙනි පරිච්ඡේදයේ 22 සහ 23 ඔහු කියනවා ඔහුද ලදරුවා ජීවත්ව සිටීදී මම निराहारව සිට ඇඬුවෙමි. මක්නිසාද ලදරුවා ජීවත් වන ලෙස ස්වාමින් වහන්සේ මට කරුණා කරන සෙක්ද නැද්දයි දන්නේ කවුදයි සිතුවෙමි. නමුත් දැන් ඔහු මැරුණයින් පසු කුමට निराहारව සිටින්ද? ඔහු නැවත ගෙන්වා ගන්න මට පුළුවන්ද? මා ඔහු ළඟට යනවා මිස ඔහු මා ළඟට හැරී එන්නේ නැතයි කීය. දාවිත් රජතුමා තේරුම් ගත්තා එක දෙයක්. ශෝකයේ සමග ගනුදෙනු කරනකොට ශෝකයේ තුලම රැඳිලා ඉන්න බෑ කියලා. එහෙම වුණොත් එහෙම අපිට ඒකෙන් කවදාවත් ගොඩ එන්නට බෑ. ඔහු තේරුම් ගත්තා පළමුවෙන්ම ඔහුට වෙනස් කරන්න බැරි දේවල් පිළිගත්තා. ඔහුට වෙනස් කරන්න බැරි දේවල් ගැන කරදර වෙන්න ගියේ නෑ. ඔහු තීරණය කළා දැන් මේ දරුවා මට ආපහු ගෙන්න ගන්න බෑ. දෙවියන් වහන්සේත් ඒ යාඥාවට මට උත්තර දුන්නේ නෑ. ඒ නිසා ඔහු හිත හදාගත්තා. ඔහු වෙනස් කරන්න බැරි දේවල් පිළිගත්තා. මේ උදෑසන වෙනස් කරන්න බැරි දේවල් ඔබට පිළිගන්න සිදු වෙනවා. එහෙම තමයි පළවෙනියෙන්ම ශෝකේ සමග ගනුදෙනු කරන්නේ. දෙවෙනුවට ශෝකේ සමග ගනුදෙනු කරපු දේ තමයි ඔහු ඉතුරු වෙලා තිබෙන දේ ගැන අවධානය දුන්නා.
ඉතුරු වෙලා තිබෙන දේ ගැන අවධානය දුන්නා. ඒ කොටසේම කියනවා ඊට පස්සේ 24 වෙනි පදය දාවිත් බැත්සෙබාව සැනසුවා. ඉන්පසු ඔවුන්ට තවත් දරුවෙක් ලැබෙන්නට දෙවියන් වහන්සේ ඉඩහැරියා. ඔහු ඉපදුනා. ඔහුගේ නම සාලමොන් කියලා. ඇත්ත වශයෙන්ම හිතලා බලන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඉතුරු වෙලා තිබෙන දේ රැකගන්න. ඒ සඳහා හිත හදාගන්න මේ උදෑසන. මොකද උන්වහන්සේ ශෝකී අවස්ථාවේදී අපිට කරුණාව දෙනවා එතනින් එහාට ගමන් කරන්න. උන්වහන්සේ අපිට ශක්තිය ප්‍රාණය දෙනවා අපිට එතනින් එහාට ගමන් කරන්න. නැගිටලා ප්‍රාණය ස්වාමින් වහන්සේගෙන් ලබා ගන්න. ජීවය ලබා ගන්න. ඉතුරු වෙලා තිබෙන දේ රැකගන්න. සහ අවසානයේට ඔහු මොනවද කරන්නේ? ඔහු ස්වාමින් වහන්සේ වෙතට හැරෙනවා. මිත්‍රවරුනි, ස්වාමින් වහන්සේ වෙතට හැරෙන්නට ශෝකී අවස්ථාවේදී වෙන කරන්න දෙයක් අපිට ඉතුරු වෙලා නැහැ. ස්වාමින් වහන්සේ වෙතට හැරිලා ඔහු ස්වාමින් වහන්සේට මෙහෙම යාඥා කරනවා. ගීතාවලිය 51:11 සහ 12 වෙනි පදේ ඔහු ඇත්තට උන්වහන්සේ ඉදිරියේ මේ විදිහට කියනවා. ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව. ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව. ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව කියලා. ඔහු කියනවා ස්වාමිනී මම ඔබ වහන්සේ වෙතට හැරෙනවා. මගේ ශෝකී මොහොතේ ඔබ වෙතට හැරෙනවා. ස්වාමිනී ඔබගේ ආත්මය මාගෙන් බැහැර කරන්න එපා. ඔබගේ ශුද්ධාත්මය මට දෙන්න. මාව ප්‍රාණවත් කරන්න. මාව නැගිට්ටවන්න. මට ඒ ප්‍රීතිය ආපහු දෙන්න. ස්වාමිනී ඔබගේ සැනසිල්ල මට දෙන්න කියලා. දාවිද රජතුමා ගැන අපි ඉතුරු කතාව දන්නවා. ඔහු එතනින් නැවතිලා හිටියේ නැහැ. ශෝකයට ඉඩ දුන්නේ නැහැ ඔහුගේ ජීවිතය අඩපණ කරන්න. ඔහු ඉඩ හැරියා දෙවියන් වහන්සේට, ශුද්ධාත්මයන් වහන්සේට ඔහුගේ හදවත ප්‍රාණවත් කරන්න. මොකද උන්වහන්සේ අපේ හදවත ප්‍රාණවත් කරලා නැති වූ ප්‍රීතිය නැවත පිහිටවන්නට උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා. උන්වහන්සේ ඒ විදිහට තමයි අපේ සිත් වේදනාවල් වලට පිළියම් දෙන්නේ. ඒ විදිහට තමයි උන්වහන්සේ අපේ තත්ත්වය සමග ගනුදෙනු කරන්නේ. ඒ විදිහට තමයි උන්වහන්සේ අපේ ශෝකය පහ කරන්නේ. මේ උදෑසන ඔබ ශෝකී අවස්ථාවක සිටිනවා නම්, ඔබේ හදවත කියන්න බැරි ශෝකයකින් පිරලා තිබෙනවා නම්, ඔබ කරන්න ඕනෙත් අර දාවිද රජතුමා කරපු දේවල්. ඔබට වෙනස් කරන්න බැරි දේවල් ගැන කරදර වෙන්න එපා. ඒ ගැන අමතර කරදරයක් ඇති කරගන්න එපා. ඒක අතහැරලා දාන්න. තියෙන දේ ගැන අවධානය දෙන්න. දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න. තුන්වෙනුව අපිට පේනවා උන්වහන්සේ අපේ සිතේ තිබෙන වේදනාවන් වලට උන්වහන්සේ පිළියම් යොදන්නේ අපේ අමනාපකම් සුව කරමින්. අපේ අමනාපකම් සුව කරමින්. අමනාපකම් කියලා මම මෙතන අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම අපි කාලාන්තරයක් තිස්සේ අපේ හදවතේ තිබෙන තිත්තකම්, අපේ තිත්තකම් සුව වෙන තුරු ඇත්ත වශයෙන්ම අපි දෙවියන් වහන්සේගේ ජීවය අපි අත්දකින්නේ නැහැ. මොකද දීර්ඝ කාලයක් සිතේ අමනාපකම් දරාගෙන සිටියා නම් ඔබ එහෙනම් ඔබ වැඩි කල් යන්න කලින් රෝගී වෙනවා. ඔබ අනිවාර්යයෙන්ම රෝගී වෙනවා. මොකද ඒ අමනාපකම් නිකම් පිළිකාවක් වගේ ඔබ අභ්‍යන්තරයට කාවදින්න පටන් ගන්නවා. ඒවා ඔබගේ තිබෙන සියලු සතුට උරා ගන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබට තව දුරටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න බැරි වෙනවා. ඒ නිසා අපි මේ අමනාපකම් සමග ගනුදෙනු කළ යුතුයි. යෝබ් 5 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ මෙහිම කියනවා. මක්නිසාද නොසතුටු භාවය අඥානයන් නසන්නේය. ඊර්ෂ්‍යාවද නුවණ නැත්තා මරන්නේය. සමහර වෙලාවට අපිට වැරදි කරපු අය ගැන ලොකු තරහක් අපි හිතේ කාලාන්තරයක් තිස්සේ දරාගෙන ඉන්නව වෙන්න පුළුවන්. අමනාපයක් අපේ හිතේ තියෙන. අපි එළියට පෙන්වන්නේ, එළියට හොඳට hina වෙලා වගේ ඉන්නවා. හැබැයි අපේ හිත යට අපි හිතාගෙන ඉන්නවා මං වෙලා වෙනකන් ඉන්නම්, ඒ වෙලාවට මම දෙන්නම් වැඩේ කියලා. හැබැයි ඒ වගේ අමනාපකමක් ඔබට තමයි වැඩේ දෙන්නේ. ඔබගේ ජීවිතයට තමයි අනුතුරුදායක. ඒ නිසායි අපි ඒ සමග ගනුදෙනු කරන්න ඕනේ. ස්වාමින් වහන්සේට ඉඩ දෙන්න ඕනේ. ඒ තිත්තකමේ මුල ඔබගෙන් ගලවන්න. මොකද අපිට ඇත්ත වශයෙන්ම ඒ අමනාපකම දිගින් දිගටම පවත්වාගෙන යන්නට බෑ. තවත් සමහරු මේ අමනාපකම් පවත්වාගෙන යනවා
තමන්ට වැරද කරපු අය මිය ගියාටත් පස්සේ තමන්ට වැරදි කරපු කෙනා මිය ගිහිල්ලත් ඉවරයි. ඒ තාම හිතේ ඒ තිත්තකම ඒ අමනාපකම තියෙනවා. ඒ තරහව හිතෙන් යන්නේ නැති තරම්. මිත්‍රවරුනි, ඒ වගේ ඉන්න එපා මේ උදෑසන. මොකද ස්වාමින් වහන්සේ කියනවා ඔබට ඒ ගැන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා. උන්වහන්සේ රෝමපතේ 12 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ පාවුල්තුමා තුලින් මෙසේ කතා කරලා කියනවා, ප්‍රේමවන්තේනි, පලි නොගෙන උදහසට ඉඩ හරින්න. මක්නිසාද පලි ගැනීම මාගේ, මමම විපාක දෙමි ස්වාමින් වහන්සේ කියනසේකැයි ලියා තිබේ කියා. සුද ලියවිලි එසේ ලියා තිබෙනවා. දෙවියන් වහන්සේට පලි ගන්න ඉඩ අරින්න. ඔබ ඒක කරන්න යන්න එපා. ඔබගේ හදවතේ එවැනි තිත්තකමේ මුලක් තියෙනවා නම් ඒක ගලවලා දාන්න. යේසුස් වහන්සේ අපට යාඥා කරන්න ඉගෙනුවාම උන්වහන්සේ අපට කිව්වා මේ විදිහට යාඥා කරන්න කියලා. ඒකෙන් එක කාරණයක් තමයි උන්වහන්සේ කිව්වා යාඥා කරන්න කියලා. අපේ ණයකාරයන්ට අප කමා කළාක් මෙන් අපේ ණයත් අපිට කමා කළ මැනව කියලා. අපේ ණයකාරයන්ට අප කමා කළාක් මෙන් අපේ ණයත් අපිට කමා කරන්න. අපේ ණයකාරයන්ට අපේ තරහකාරයන්ට අපි කමාව දුන්නේ නැත්නම් අපිට කමාව ලැබෙන්නේ නැහැ. අපි කොච්චර හොඳ කිතුණෙක් වගේ පෙනී සිටින්න උත්සාහ කළා. මේ උදෑසන අමනාපකම් දරාගෙන ඉන්න එපා. මොකද තිත්තකමේ මුල් ගලවා දැමීම ඊ타ත්ම වැදගත්. ස්වාමින් වහන්සේ මේ උදෑසන ඔබගේ අභ්‍යන්තරයේම තිබෙන ඒ තිත්තකමේ මුල් සමග ගනුදෙනු කරන්න ආසයි. මොකද උන්වහන්සේ දන්නවා ඔබේ සතුට ඔබගේ නිදහස රැඳිලා තිබෙන්නේ එතනයි කියලා. උන්වහන්සේ දන්නවා එහෙම ඔබ නිදහස් වුණාම ඇත්තටම ඔබ වෙනස්ම පුද්ගලයෙක් වෙන්න පටන් ගන්නවා කියලා. ඒ නිසා ඔබ කියන්න ඕන, ස්වාමිනී, මේ උදෑසන මගේ තිත්තකමේ මුල් ගලවලා අයින් කරලා ස්වාමිනී ඔබගේ දිව්‍ය ප්‍රේමයෙන් මගේ හදවත පුරවන්න. එතකොට මට පුළුවන් වෙනවා මට වැරදි කරපු කෙනාටත් නැවත පෙරලා ප්‍රේම කරන්න. අපි ප්‍රේමය ගැන හොඟක් කතා කළා පහුගිය දවස්වලදී. මම විශ්වාස කරනවා ඒ දිව්‍ය ප්‍රේමය, ඒ අගාපේ ප්‍රේමය අපේ හදවතේ වැගිරපුවාම අපිට ඒ තිත්තකමින් ගොඩ එන්න පුළුවන්. ඒ අමනාපකම් වලින් සුවය ලබලා දෙවියන් වහන්සේගේ සැබෑ නිදහස අපිට ලබා ගන්නට පුළුවන්. මේවා තමයි දෙවියන් වහන්සේගේ පිළියම්. උන්වහන්සේ අපේ හදවත සමග ගනුදෙනු කරනකොට උන්වහන්සේ අපිට ඇත්ත වශයෙන්ම ජීවය ප්‍රාණය දෙනකොට උන්වහන්සේ අපිව ප්‍රාණවත් කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මේකයි. උන්වහන්සේගේ පිළියම තමයි උන්වහන්සේට ඕනේ ඇත්ත වශයෙන්ම අපේ ජීවිතය තුළ තිබෙන දොස් තැබීම ඉවත් කරලා උන්වහන්සේට ඕනේ අපිට උන්වහන්සේගේ සමාදානය අපේ හදවතේ දෙන්න, අපිට නිදහස දෙන්න. උන්වහන්සේට ඕන කරනවා අපේ ශෝකය අයින් කරලා ඒ ශෝකය වෙනුවට දෙවියන් වහන්සේගේ ප්‍රීතිය හා සමාදානය නැවත පිහිටවන්නට. දෙවියන් වහන්සේට ඕනේ අපේ අමනාපකම් සුව කරලා උන්වහන්සේගේ ප්‍රේමය අපේ හදවතේ වගුරුවලා අපිව නැවත නිදහස් කරන්නට. මේ උදෑසන ඔබ උන්වහන්සේට ඉඩ දෙනවාද ඒ සඳහා? දෝෂාරෝපණය සංගවන්න එපා මිත්‍රවරුනි. ඔබගේ දෝෂාරෝපණය ස්වාමින් වහන්සේ වෙතට ගෙනෙන්න. උන්වහන්සේට පාපය කියා දෙන්න. ඔබගේ හිස නවාගෙන මේ අවස්ථාවේදී ඔබ ඉන්න ස්ථානයේ ස්වාමින් වහන්සේට ඉඩ අරින්න. ඔබ සමග ගනුදෙනු කරන්න. ඉඩ අරින්න උන්වහන්සේට. ඔබගේ අභ්‍යන්තරයේ තියෙන ඒ කැළඹිලිකාරකම සමග ගනුදෙනු කරන්න. ඒක පාපයක් වේවා. ඒක වෙන කෙනෙක් ඔබට ඇති කරපු රිදවපු වේදනාවක් වේවා. ඒක ඔබ තුල තිබෙන තිත්තකමක් වේවා. ඒ සමග ගනුදෙනු කරන්න දෙවියන් වහන්සේට ඉඩ අරින්න මේ වෙලාවේ. උන්වහන්සේට ඕනේ ඔබව නිදහස් කරන්න. උන්වහන්සේට ඕනේ ඔබ නිදහස් ජීවිතයක්, සමාදානයෙන් පිරි ජීවිතයක්, ප්‍රීතියෙන් පිරුණු ජීවිතයක් ගත කරනවා දකින්නට. ඒ නිසා ඒ සඳහා උන්වහන්සේට ආරාධනා කරන්න මේ උදෑසන. උන්වහන්සේට කියන ස්වාමීනි තිත්තකමේ ප්‍රශ්නය අවුරුදු ගාණක් තිස්සේ මට කරදර කරනවා. මට සමාදානයක් නැහැ මගේ ඇතුළාන්තේ. කියන ස්වාමීනි මට උදව් වෙන්න. ඒ තිත්තකමේ මුල් ගලවලා දාන්න මට උදව් වෙන්න. ඒකේ මුල් සම්පූර්ණයෙන් උදුරලා අහක් කරලා ඒ වෙනුවට ඔබගේ ප්‍රේමය මගේ හදවතේ පුරවගන්න මට උදව් වෙන්න. ස්වාමින් වහන්සේ මගේ එඬේරා මට කිසි හිඟයක් නොවන්නේ. උන්වහන්සේ නිල් තන බිම්
මත මා ළඟින්ට සලස්වන සේක. නිශ්චල වූ දිය අසලින් මා ගෙන යන සේක. උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරන සේක. ඒක තමයි ඒකේ තේරුම. උන්වහන්සේ ඔබව ප්‍රාණවත් කරනවා. අපි යාඥා කරමු. ඔබ මං කියපු දේ තත්වයන් වල ඉන්නවා නම් ඔබගේ හිස නමාගෙන ඇස් වසාගෙන සිටින වෙලාවේදී ඔබ ඒ වගේ තත්වයක ඉන්නවා නම් මම යාඥා කරන්නට යනවා මේ වෙලාවේදී ස්වාමින් වහන්සේ ඔබ ඉන්න තැන ඔබව ස්පර්ශ කරන්න. ඔබ ඉන්න තැන ඔබගේ හදවත තුල අලුත් වැඩක් ආරම්භ කරන්න. ඔබගේ හදවත අභ්‍යන්තරයට සුද්ධාත්මයන් වහන්සේ ඇතුල් වෙලා ඔබගේ හදවත තුල ලොකු පරිවර්තනයක් ඇති කරන්නටයි කියලා මම මේ උදෑසන ඔබ වෙනුවෙන් යාඥා කරන්නට කැමතියි. අපි යාඥා කරමු. ජීවමාන දෙවි පියාණනි, මේ උදෑසන මේ වචන ඇසූ ඔබගේ දරුවන් දැරියන් ඔබ නමින් අඳුනනවා. ඔවුන් ඉන්න තැන දන්නවා. ඔවුන් අභ්‍යන්තරයේ තිබෙන තත්ත්වය ඔබ දන්නවා. මම යාඥා කරනවා දැන් ස්වාමිනී ඔබගේ වචනේ අසා ඒකට ප්‍රතිචාරය දක්වන මේ ඔබගේ සෙනග ස්පර්ශ කරන්නටයි කියලා. ඔවුන් ස්පර්ශ කළ මැනව. ඔබගේ පුදුම ක්‍රියාව ඔවුන් තුළ ආරම්භ කරන්න ස්වාමිනී. ඔවුන්ගේ ආත්ම ප්‍රාණවත් කරන පිණිස ඔවුන් තුළ හදවතේ ඇති ප්‍රශ්න සමග ගනුදෙනු කළ මැනව. ස්වාමිනී ඒ දොස් තැබීමේ ප්‍රශ්නය, ඒ දෝෂාරෝපණයේ ප්‍රශ්නය, ස්වාමිනී ශෝකයේ ප්‍රශ්නය, ස්වාමිනී තිත්තකමේ ප්‍රශ්නය මේවා සමග ගනුදෙනු කරලා ඔබගේ පුදුම නිදහස සමාදානය ඔබගේ දරුවන්ට දැන් මේ මොහොතේ නිදහස් කළ මැනව. ඔබගේ පුදුම සමාදානය අත්දකින්ට ඔබගේ කරුණාව ඒකිනෙකාට දෙන්න කියලා ඉල්ලනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ බලවන්ත වූ නාමයෙන්. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. උන්වහන්සේ ඔබව අලුතෙන් ප්‍රාණවත් කරනසේක්වා. යේසු බිහිටයි. ගීතාවලියේ 23 වෙනි පරිච්ඡේදය. ස්වාමින් වහන්සේ මාගේ එඬේරාය මට හිගයක් නොවන්නේය. උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ළඟින්ට සලස්වන සේක. නිශ්චලෝ දිය අසලින් මා ගෙන යන සේක. උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරන සේක. ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙන යන සේක. එසේය මරණ සෙවනේ මිටියාවත මැදී යන්නෙම් නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නෙමි. මක් නිසාද ඔබ මා සමගය. ඔබගේ දණ්ඩෙන් හා සැර යටියෙන් මට සැනසෙල්ල ලැබේ. මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙල කරන සේක. මාගේ හිස තෙලින් ආලේප කළ සේක. මාගේ කුසලාන උතුරායයි. සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමින්ගේ ගෘහයේ වාසය කරන්නෙමි. හොඳයි, දෙවියන් වහන්සේට ස්තුතියි. මේ උදෑසන අනර්ග දේව පණිවිඩයකට අපේ ඇහුම්කන් දුන්නා. මම විශ්වාස කරන මේ උදෑසන ස්වාමීන් වහන්සේ ඔබට අතගසන්නට ඇති. මොකද ඒ ඔබගේ ප්‍රශ්නය නිසා කලකිරුණා වූ වැටුණා වූ තැන්වලදී විසඳුම ස්වාමීන් වහන්සේ ඔබට දෙන්න ඇති. ඔබ ප්‍රාණවත් කළ තැනන් වහන්සේට ස්තුති කරන අතර මේ උදෑසන අපි ස්වාමීන් වහන්සේ අභිමුඛේ සවිමත් වෙමු, ශක්තිමත් වෙමු. මේ ගමනේ ඉදිරියට අපි ගමන් කරමු. මක්නිසාද ස්වාමීන් වහන්සේ ඔබවත් මාවත් ප්‍රාණවත් කරන්නා වූ දෙවිඳුන් නිසා අපේ ප්‍රශ්නවලට පිළිතුරු උන්වහන්සේ තුල තිබෙනවා. ඉතින් මොහොත දවස්වලදී උන්වහන්සේ ඔබට පිළිතුරු ලබා දෙන්න යනවා. හොඳයි, මේ උදෑසන ඔබට වැදගත් දැන්වීමක් තිබෙනවා ප්‍රකාශ කිරීමට. ඒ තමයි සාතන්ගේ අමනාපයේ ඇම යන පාඩම අපි කරගෙන යනවා. දැන් සති දෙකක් අපි අවසන් කළා. මේ බ්‍රහස්පතින්දා අවසාන සතිය මම ඉල්ලා සිටිනවා සෑම නායකයෙක්ටම ඒකට සහභාගී වෙන්න. ඔබ මේ පාඩම තුළින් ශක්තිමත්ව ධෛර්යමත්ව ස්වාමීන් වහන්සේගේ වැඩ යෙදෙන පිණිස. හොඳයි, පාස් ඩිෂන් බලා සිටිනවා බ්‍රහස්පතින්දා සවස් 7ට Zoom තාක්ෂණය ඔස්සේ ඔබ අමුවට එන්න. අපි ස්වාමීන් වහන්සේට බාර වෙලා අපි යාඥා කළ අවසන් කරමු. ඊට ප්‍රථම අපි අපේ රට ගැන, අපේ රටේ තිබෙන ප්‍රශ්න ගැන ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි යාඥාවෙන් ඔසවා තබමු. දාබර දෙවි පියාණනි,
බවහන්සට ස්තුතිවන්ත වෙනවා මේ අනර්ග උදෑසන වහන්සේගේ වචනය ගැන. මක් නිසාද ඒ වචනය කරුණු කොටගෙන ස්වාමිනී අපගේ ප්‍රශ්නවලට ඔබ වහන්සේ පිළිතුරු සපයනවා. පියාණනි ඔබ වහන්සේ අපි එකිනෙකන උද්‍යෝගමත් කළ නිසා ස්තුතියි. ස්වාමිනී මේ වචනයට අහුම්කම් දෙන්නා වූ ස්වාමිනී සෑම කෙනෙකුගේම ජීවිත ස්පර්ශ කරමින් ස්වාමින් වහන්සේ ඉදිරි අනාගතයේදී ස්වාමිනී ඔබ වහන්සේ ඔවුන්ට කරන්ට යනා ඒ මාත් ආශිර්වාදය අත්දකින්න සැලැස්සුව මැනව. එමින ස්වාමිනී අපි යනවා මේ අවාසනාවන්ත කාලය තුල ස්වාමිනී ඔබ වහන්සේ අප සමග සිටිමින් අපව මෙහෙව නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී අපි යාඥා කරනවා අපේ දේශය ගැන. පියාණනි මේ දේශයට ආශිර්වාද කළ මැනව මේ අර්බුදකාරී අවස්ථාවේදී ස්වාමිනී ඔබගේ නාමයේ දරන ඔබගේ සෙනග වශයෙන් ස්වාමිනී ඔබගේ සෙනග ධන නමමින් ඔබගේ මුණ ස්වන බැවින් ඔබගේ සෙනගගේ යාඥා සහ ස්වාමිනී මේ දේශය සුවකොට නිදහස් කළ මැනව. දැන් ස්වාමිනී මේ දේශය පාලනය කරන්නා වූ සෑම පාලකයෙක්ටම ස්වාමිනී ඔබ වහන්සේගේ ආශිර්වාදය නොඅඩුවම දෙනමින් අපි ඉල්ලා සිටිනවා. දැන් අපගේ පිය දෙවියන් වහන්සේ කරුණාවද පුත්‍ර යේසුස් වහන්සේගේ නොමින ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙනීම ඔබ සියලු දෙනා සමග වේවා. ආමේන්. ඔබ සියලු දෙනාටම ආශිර්වාදමත් සතියක් වේවා.